ආයුබෝවන් අපේ 4 වන ශ්‍රේණියේ පුංචි දුවල පුතාලට අපි පුතේ අද හම්බෙන්නේ අපේ තියෙන දෙවෙනි පාඩම් පත්‍රය. අපි අද දවසට නියම කරගත්තු පාඩම් පත්‍රය තමයි මෙන්න මේක. ඔයාලා අතේ දැන් හැමෝම තියෙන්න ඕනේ 4 ගණිතය සතිය 1 පරිමාව හා ධාරිතාව 1. එතකොට පුතේ දැන් ඔයාලා මේ පාඩමට සූදානම් වෙනකොට හැමෝම තමන් මේ අපේ මේක වීඩියෝ එක ඔයාලට පේන විදිහට ඔයාලා සූදානම් කරගෙන ඔයාලා හොඳ ඩෙස්ක් එකක නැත්නම් මේස් එක හොඳට පුටුවක වාඩි වෙලා මේක දැන් මේ සාකච්ඡා කරන වෙලාවෙම ඔයාලත් මේකට උත්තර ලියන්න සූදානම් වෙන්න ඕනේ. හරිද? දැන් ඔයාලා අතේ තියෙන්න ඕනේ මේ පාඩම් පත්‍රය සහ ලියන පැන්සල සහ මකන කෑල්ල ඒ උපකරණ ටික තියෙන්න ඕනේ. අපි මේ ඉස්කෝලේ විදිහටම තමයි අපි දැන් මේක කතා කරන්නේ. හරි පුතේ. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ තියෙන ප්‍රශ්න අපි එකින් එක කතා කරමු. මේක ඔයාලට අපි තේරෙන විදිහට ඉතාමත් සරලව අපේ පෙළ පොතේ තියෙන ආකාරයටම අපි මේක කතා කරගෙන යමු. පළවෙනියෙන්ම මේක තියෙනවා ප්‍රශ්නයක් 1 කුඩා දියර ප්‍රමාණ මැනීමට යොදා ගන්නා ඒකකය හා එහි සංකේතය දක්වන්න. අපි දන්නවා පුතේ අපි කඩේකට නැත්නම් වෙළඳසැලකට ගියාම දියර ප්‍රමාණ ගන්නවා, සමහර දියර ප්‍රමාණ ගන්නවා ඊටාම සුළු ප්‍රමාණයක්. දැන් බෙහෙත් වගේ දේවල් ගන්නෙ ඊටාම සුළු ප්‍රමාණයක්. අර පොඩි කුප්පි වලට වගේ ගන්නවනේ. ඒවා සුළු ප්‍රමාණ. ඒතර පුතේ අපි ඒවා මයින් ඒකකය තමයි මිලිලීටර්. ඒවා මයින් ඒකකය මොකද්ද? මිලිලීටර්. ඒක ලියන්නේ මේ ආකාරයට. ඒවත් අපි දැනගන්න ඕනේ. මිලිලීටර්. මේක පුතේ ලියන්නේ තනි වචනයක් ආකාරයට. ඔයාලා පෙළ පොත්වලත් මේක තමයි සඳහන් වෙන්නේ. මේක ලියන්නේ තනි වචනයක් ආකාරයට. ඒකේ සංකේතය අපි දාන්නේ simple m simple l simple m simple l. හරි. දැන් පුතේ මේ බෝඩ් එකේ ඔයාලට මේක පේනවා ඇති පැහැදිලිව. ඔයාලා දැන් මාත් එක්කම පාසලේ ආකාරයටම අංක 1 ප්‍රශ්නෙට මේ වගේ දැන් ලියන්න මේ වෙලාවෙම. කුඩා දියර ප්‍රමාණ ගැනීමට ගන්න ඒකකය තමයි මිලිලීටර්. ඒකේ සංකේතය ml. සංකේතය ml. හරි පුතේ. දැන් ඔයාලා මේ වෙනකොට ඒක ලියලා ඇති. මේක වැඩි වෙලාවක් ගත වෙන දෙයක් නෙවෙයි. අපි බලමු දැන් මේකේ දෙවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. අංක 2ට තියෙනවා මේකේ තියෙන්නේ විශාල දියර ප්‍රමාණ මැනීමට යොදා ගන්නා ඒකකය හා එහි සංකේතය දක්වන්න. එතකොට පුතේ අපි කුඩා දියර ප්‍රමාණය මයින්ඩ් ගන්නේ මිලිලීටර්නේ. විශාල දියර ප්‍රමාණයක් මයින්ඩ් ගන්නවා ලීටර කියන ඒකකය. ඒක අපි ලියන්නේ මේ ආකාරයට ලීටර. ලීටර. ඒකේ සංකේතය තමයි simple L. simple L. එතකොට අපි මට දැන් අපි මතක් කරලා බලමු ඉස්සෙල්ලා කතා කරලා මේ විශාල දියර ප්‍රමාණ ගන්නෙ මොනවද කියලා. හරි. විශාල දියර ප්‍රමාණ පුතේ අපි ගන්නවා ගෙදරට අවශ්‍ය පොල් තෙල් ගන්නවා සමහර වෙලාවට. ආය සමහර ගෙවල් වල භූමි තෙල් ගේනකොට විශාල දියර ප්‍රමාණ ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අපි දැන් ඔය අපේ වාහනයක ගිහිල්ලා අපි ඉන්ධන පිරවුම් හල් වලින් අපි ඉන්ධන පුරවනකොට වාහනට අපි ගන්නවා විශාල දියර ප්‍රමාණයක් එතන. ඒවත් දියරයක්නේ. ඒවත් ගන්නවා විශාල ප්‍රමාණ. ඒතකොට මේ විශාල ප්‍රමාණමයින ඒකකය තමයි ලීටර. ඒකේ සංකේතය තමයි simple L අකුර. හරි පුතේ. දැන් අපි අංක 1 සහ අංක 2 ප්‍රශ්න දෙක අපි කතා කරලා ඉවරයි. අපි ඊළඟට බලමු. ඊළඟට අපි වගුවක් තියලා තියෙනවානේ. වගුව අපි කතා කරමු මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි. මේ වගුව මේකේ තියෙන ප්‍රශ්නේ වගුව සම්පූර්ණ කරන්න. වගුව සම්පූර්ණ කරන්න. මේ වගුවේ තීරු දෙකක් දීලා තියෙනවා. භාජනය පළවෙනි තීරුව, දෙවෙනි තීරුව තමයි ධාරිතාව. ධාරිතාව කියලා කියන්නේ මොකද්ද? ඒ භාජන වලට දාන්න පුළුවන් දියර ප්‍රමාණ. නැත්නම් ඒ භාජනයේ තියෙන ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණ. මේකට අපි ධාරිතාවය කියලා කියන්නේ. එතකොට මේ ධාරිතාවයේ මයින ඒකක තමයි අපි අර මොනවද ගත්තේ? ලීටර හා මිලිලීටර්. භාජනයේ පළවෙනි එක තියෙන්නේ තේ හැන්ද. තේ හැන්දනේ. හරි. අපි බෝඩ් එකේ ලියමු මේක. බලන්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න පත්‍රයේ මේක තියෙනවා. තේ හැන්ද. තේ හැන්ද. ඔයාලා මේක දැන් පැහැදිලිව පේන්නේ තේ හැන්දට පුතේ දාන්න පුළුවන් සම්මත ප්‍රමාණයක් තියෙනවා. සම්මත ප්‍රමාණය තමයි 5යි මිලිලීටර්. 5යි මිලිලීටර්. හරි. අපි මේ තේ හැන්ද පාවිච්චි කරන්නේ මොකටද? සමහර වෙලාවට අපි යාට චූටි යාට උණක් එහෙම හැදුනහම අපේ
වෛද්‍යතුමන්ලා අපිට බෙහෙත් බොන්න කියනෝනේ මිලිලීටර් 5ක් 10ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි මෙන්න මේ තේ හැඳ පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. මේ තේ හැඳෙන් සම්පූර්ණ එකක් ගත්තාම ඒක මිලිලීටර් 5ක ප්‍රමාණයක් තියෙන්නේ. හරි. ඊළඟ පුතේ දෙවෙනි එකට තියෙනවා පීරිසි කෝප්පය. මොකක්ද දෙවෙනි එක තියෙන්නේ? පීරිසි කෝප්පය. පීරිසි කෝප්පයකට කොච්චරක් දියර ප්‍රමාණ දාන්න පුළුවන්ද? පීරිසි කෝප්පයකට පුළුවන් මිලිලීටර් 200ක් දාන්න. අපි ඒකට ලියමු 200යි ml. 200යි ml. දැන් පුතේ මේ දෙකම ඔයාලගේ මේ ගණිතයේ පෙළපොතේ සටහන් වෙනවා. ඒ නිසා ඔයාලා දැන් පෙළපොත බලලා ඇති, සමහරට හදලා ඇති. ඒ නිසා මේවා ගැන ඔයාලා දැනුවත්. අපි දැන් මේ ගොඩක් කාල නිකන් හිටපු නිසා තමයි මේ නැවත පාරක් මේවා නැවත මතක් කරගන්න මේ ප්‍රශ්න පත්‍රය ඇතුල් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ අපි බලමු තුන්වෙනියට මේකේ තියෙනවා සාමාන්‍ය වතුර වීදුරුව. අපි දාමු වතුර වීදුරුව කියලා. අපි දන්නවා දැන් මේ පීරිසි කෝප්පයකට වැඩිය ටිකක් පරිමාව වැඩි වතුර වීදුරුවක. හැබැයි පුතේ මේ වතුර වීදුරුව කිව්වට මේක සමහර අවස්ථාවලදී ඒ වතුර වීදුරුව එක එක අවස්ථාවලදී ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේකේ පුතේ මේ දාන්නේ හරියටම නිශ්චිත ප්‍රමාණය නෙමෙයි සාමාන්‍ය වතුර වීදුරුවකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය. අපි ඒක දාමු පුතේ 300යි මිලිලීටර්. 300යි මිලිලීටර් කියනකොට ml. මේක හොඳට මතක තියාගන්න. මේ වතුර වීදුරුව කිව්වට මේක අපි එක් එක් අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන්. මේ සාමාන්‍ය වතුර වීදුරුවක් කියන එකට දාන්න පුළුවන් මිලිලීටර් ප්‍රමාණය. හරි. ඊට පස්සේ පුතේ අපි බලමු මේස හැන්ද කියලා තව එකක් තියෙනවා. මේස හැන්ද. මේස හැන්ද කියන්නේ මොකක්ද? අපේ අම්මලා මේක හොඳට දන්නවා. ඔයාලා දැන් මේක මතක නැත්තම් දන්නේ නැත්තම් මේක ඉවරුනහම අම්මගෙන් ගිහිල්ලා අහන්න මේස හැන්ද කියන්නේ මොකක්ද කියලා. ඒක පොඩ්ඩක් තේ හැන්දට වැඩිය මදක් විශාලයි. මේ මේස හැන්දකට අල්ලන දියර ප්‍රමාණය කොච්චරද? 15යි මිලිලීටර්. මේස හැන්දකට අල්ලන දියර ප්‍රමාණය 15යි මිලිලීටර්. හරි. අපි පුතේ බලමු ඊළඟට සාමාන්‍ය සිසිල් බීම බෝතලය. දැන් මේක මම ගත්තේ ඔයාලගේ පෙළ පොතෙන් සාමාන්‍ය සිසිල් බීම බෝතලයක් කියලා කියන්නේ අපි ඔය කඩේවල තියෙන පැණි බීම වර්ග. අපි එක එක දැන් වෙළඳ නම් වලින් හඳුන්වන ඕන. අපි මෙතන නම් වෙළඳ නම් කියන්නේ නැහැ. ඔයාලා දන්නවා දැන් කඩේකට ගියාට පස්සේ අපි සාමාන්‍ය අපි මේවා වැඩි පුතේ බොන්න හොඳ නැහැ. මතක තියාගන්න ඒක මේ ගණන් පෙළ පොතේ තිබ්බට මේවා වැඩි පාවිච්චි කරන හොඳ නැති දේවල් අපේ මේ තියෙන වර්තමානයේ රෝග තත්ත්වයන් එක්ක. අපි මේක දාමු වුණාට සාමාන්‍ය සිසිල් බීම බෝතලයකට දෙනවා සාමාන්‍ය කියලා මම කෙටියෙන් දානවා සිසිල් බීම බෝතලය කියලා මම ඉතින් මදි නිසා යටින් ලියනවා බෝතලයකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය තමයි මිලිලීටර් 350යි. 350යි ml. හරි පුතේ. ඊළඟට අපි බලමු තව එකක් තියෙනවා සාමාන්‍ය යෝගට් කෝප්පයක්. සාමාන්‍ය කෙටියෙන් දැන් මම ඉඩමද නිසා යෝගට් කෝප්පයක්. අපි කප් කියලා දාමුකෝ. යෝගට් කප්පයක් කියලා අපි කියනවා නේද? හරි. යෝගට් සාමාන්‍ය යෝගට් කප් එකකට දාන්න පුළුවන්. අපි දන්නවා පුතේ සාමාන්‍ය යෝගට් කෝප්පයක් කියන්නේ අපි අර කඩේට ගිහිල්ලා එක්කෙනෙකුට සෑහෙන්න ගන්න පුළුවන් ප්‍රමාණ යෝගට් කප් තියෙන්නේ. ඒක කුඩා යෝගට් කප්පයක්. ඒකට දැම්ම හැකි මිලිලීටර් 80ක්. 80ක් දැම්ම හැකි මිලිලීටර්. සමහර හැබැයි මේවා පුතේ දැන් මේවා නිශ්චිත නැහැ. මේ සාමාන්‍ය යෝගට් කප් එක දාන්න පුළුවන් නිශ්චිත නැහැ. සිසිල් බීම බෝතලයක එක නිශ්චිත නැහැ. ඊට පස්සේ මේ වතුර වීදුරුව කියන එක නිශ්චිත නැහැ. ඒවා එක එක අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තේ හැන්ද කියන එක නිශ්චිතයි. ඒවා ඒ වගේ ප්‍රමාණ තමයි තියෙන්නේ. පීරිසි කෝප්පය කියන එක අපි ගණන් පෙළ පොතේ දීලා තියෙනවනේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට නිශ්චිතයි ඒක.
ඊළඟට මේස හැන්ද කියන එක මිලිලීටර් 15 නිශ්චිතයි. නිශ්චිතයි කියනවා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණොත් ඒ හැන්ද වැරදි. පැහැදිලිද පුතේ? හරි. අපි දැන් මේ වගුව සම්පූර්ණ කරලා තියෙන්නේ. මම හිතනවා දැන් ඔයාලා මේක අපි සම්පූර්ණ කරනකොට මේක දානකොට ඔයාලත් මාත් එක්කම එකතු වෙලා මේක පුරව ගන්න ඇති. පුරවගත්තේ නැත්නම් අපි ආය පාරක් අවස්ථාවක් දෙනවා. අපි දැන් පුරවගමු. තේ හැන්දකට 5යි මිලිලීටර් 5යි ml. පීරිසි කෝප්පයකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය 200යි මිලිලීටර්. වතුර වීදුරුවකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය 300යි මිලිලීටර්. මේස හැන්දකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය 15යි මිලිලීටර්. සාමාන්‍ය සිසිල් බීම බෝතලයකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය 350යි මිලිලීටර්. සාමාන්‍ය යෝගට් කප් එකකට දාන්න පුළුවන් ප්‍රමාණය මිලිලීටර් 80යි. හරි පුතේ. දැන් මේ වගුව අපි සම්පූර්ණ කරලා ඉවරයි. ඊළඟට අපි බලමු මේකේ තියෙනවා හතරවෙනි ප්‍රශ්නයක් දීලා මතක තියාගන්න. මම මේ හතරවෙනි ප්‍රශ්නයත් මේකට ගත්තේ ඔයාලගේ ගණිතය හතරවන ශ්‍රේණියේ ගණිතය පෙළපොතෙන්. හතරවන ශ්‍රේණියේ ගණිතයේ පෙළපොතෙන් තමයි මම මේක ලබා ගත්තේ. එතකොට ඔයාලට මේක අපැහැදිලි නම් සමහර වෙලාවට තමන්ගේ ගණිතය පෙළපොතේ මේ ටිකම සඳහන් වෙනවා මේ ආකාරයට. හරි. ඒකේ තියෙන්නේ දී ඇති බඳුන් වල දැක්වෙන දියර ප්‍රමාණ දක්වන්න. මම දැන් මේ වෙලාවේ මේක බඳුන් ටික අඳින්න යන්නේ නැහැ. මොකද ඔයාලා ගාව ඒ ඇඳපු පාඩම් පත්‍රයේ තියෙනවා. අපි බලමු පළවෙනි බඳුන. පළවෙනි බඳුන පුතේ තියෙන්නේ සම්පූර්ණ පිරිච්චි බඳුනක්. දියර වලින් පිරිච්චි බඳුනක්. එතකොට මේකේ කුඩා රේඛාවකින් ඒ දියර ප්‍රමාණ දක්වන මිනුම් දක්වන සටහනක් තියෙනවා. ඒක අනුව අපිට පුළුවන් මේකේ තියෙන දියර ප්‍රමාණය දක්වන්න. මේකේ තියෙනවා ලීටර් 1ක් සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ. එතකොට පුතේ මේකේ දියර ප්‍රමාණය අංක 1 බඳුනේ තියෙනවා ලීටර් 1ක්. අපිට දැන් මේ ලීටර් 1 අපි දැන් ලීටර් කියන එක පුතේ හැම වෙලෙම වචන ලියන්න යන්නේ නැහැ. වචන අපි දැනගෙන ඉන්න ඕනේ. නමුත් ලියන්න යන්නේ නැහැ. අපි දැන් සංකේතات එක්ක හැම වෙලෙම ඉදිරියට යමු. හරි. අපි දැන් මේක ලියමු කොහොමද ලියන්නේ? ලීටර් 1යි තියෙන්නේ. 1යි L. දැන් මතක තියාගන්න පුතේ මේ 1යි L කියනකොට මේ 11 වගේ ලියවෙන්න පුළුවන්. එක චිත මදා කුඩාවර ලියනවා. L අකුර ටිකක් උසර ලියන්න ඕනේ. එතකොට මේක ළඟම ලිව්වොත් එහෙම 11 වගේ කියවෙන්න පුළුවන්. එකම මට්ටමකට ලිව්වොත් ඒ නිසා අපි ලියන්නේ 1යි L. එහෙනම් පළවෙනි එකේ තියෙනවා ලීටර් 1ක ප්‍රමාණය. ඊට පස්සේ පුතේ අපි බලමු දැන් මේකේ තියෙන දෙවෙනි එකට තියෙන බඳුනේ තියෙන දිය ප්‍රමාණය. ඒක දැන් ඔයාලට පැහැදිලිව පේනවා. පළවෙනි එක සම්පූර්ණයෙන් පිරීලා තියෙනවා. දෙවෙනි එක තියෙන්නේ පළවෙනි බඳුනෙන් අඩක්. ඒ කියන්නේ භාගයක්. එහෙනම් ලීටර් 1කින් භාගයක්. ලීටර් 1කින් භාගයක් ඔයාලා මේ වෙනකොට ලීටර් හා මිලිලීටර් සම්බන්ධය දන්නවා. එතකොට දැන් ලීටරයක් කියලා කියන්නේ මිලිලීටර් 1000ක ප්‍රමාණයක්. ලීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර් 1000ක ප්‍රමාණයක්. එහෙනම් ලීටර් 1ක භාගයක් කියන්නේ මිලිලීටර් 1000න් භාගයක්. එතකොට 1000න් භාගයක් කියන්නේ 500යි මිලිලීටර්. එහෙනම් දෙවෙනි බඳුනේ තියෙන ප්‍රමාණය තමයි 500යි මිලිලීටර්. හරි. දැන් පුතේ තුන්වෙනි බඳුනේ තියෙන ප්‍රමාණය බලන්න. තුන්වෙනි බඳුනේ තියෙනවා කොච්චර ප්‍රමාණයක්ද? අර දෙවෙනි බඳුනේ තියෙන ප්‍රමාණයෙන් අඩක ප්‍රමාණයක් තියෙනවා. දෙවෙනි බඳුනේ තියෙන ප්‍රමාණයෙන් අඩක ප්‍රමාණයක් තියෙනවා. එතකොට දෙවෙනි බඳුනේ තියෙන්නේ මිලිලීටර් 500යිනේ. 500න් අඩක්. 500න් භාගයක්. 500න් භාගයක් කියන්නේ කීයද? 250යි මිලිලීටර්. 250යි මිලිලීටර්. එතකොට පුතේ අපි අවසාන භාජනය ගත්තාම ඒකේ කොච්චර ප්‍රමාණයක්ද තියෙන්නේ හොඳට බලන්න මේකේ දැන්. ඒකේ තියෙනවා දැන් අර ලීටර් වලින් ලකුණු කරපු ඒ රේඛාවේ ප්‍රමාණය ඔක්කොම හොඳට සඳහන් වෙනවා. මේකේ තියෙන්නේ කොච්චරද? අර තුන්වෙනි බඳුනේ තියෙන ප්‍රමාණයෙන් භාගයයි. තුන්වෙනි බඳුනේ තියෙන්නේ මිලිලීටර් 250යි. ඒකෙන් භාගයක් කියන්නේ කීයද? 125යි මිලිලීටර්. ඒකෙන් භාගයක් කියන්නේ 125යි. හැබැයි පුතේ මේක හොඳට බලන්න මේකේ මදක් 125ට වැඩිය චුට්ටක් අඩුවෙන් තියෙන්නේ. අර මේකේ ලකුණු කරලා තියෙනවා 100, 200, 300, 400 කියලා. ඒ අනුව බැලුවාම මේකේ පුතේ තියෙන්නේ මිලිලීටර් 100යිනේ. 100 කිලි නේද තියෙන්නේ. හොඳට පැහැදිලිව බලන්න. ඒක පොඩ්ඩක් අපැහැදිලි. හොඳට බලන්න.
තුන්වෙනි භාජනයේ තියෙන්නේ 100යි මිලි ලීටර්. තුන්වෙනි භාජනයේ තියෙන්නේ 100යි මිලි ලීටර්. හරි පුතේ. එතකොට අපි මේ වගුව නැත්තම් මේ රූප සටහන සම්පූර්ණ කෙරුවා. පළවෙනි භාජනයේ තියෙනවා ලීටර් එකක ප්‍රමාණයක්. දෙවෙනි භාජනයේ පළවෙනි භාජනයෙන් අඩක්, ඒ කියන්නේ මිලි ලීටර් 500ක්. තුන්වෙනි භාජනයේ දෙවෙනි භාජනයෙන් අඩක්, ඒ කියන්නේ මිලි ලීටර් 250ක ප්‍රමාණයක්. හතරවෙනි භාජනයේ තියෙනවා මිලි ලීටර් 100ක ප්‍රමාණයක්. හරි පුතේ. අපි දැන් බලමු මේ වගුව සම්පූර්ණ කරලා ඉවරයි ඒ සටහන. අපි බලමු දැන් අවසානයේට, ඒ කියන්නේ මේ පිටුවේ පළවෙනි පිටුවේ ආය පස්වෙනියටත් තියෙනවා වගුවක් සම්පූර්ණ කරන්න. දැන් මේකේ පොඩි අපිට නිවැරදි කිරීමක් කරගන්න තියෙනවා. මේ වගුවේ තියෙනවා තීරු තුනක්. පළවෙනි තීරුව තියෙනවා ලීටර 5යි කියලා. එතකොට පුතේ මේකේ අපි වගුව බෝල්ට් එකේ අඳින් බලන්න දැන් මේක. වගුවේ තියෙනවා තීරු තුනක්. මේකේ ඔයාලගේ පාඩම් පත්‍රය ඇතුළේ ලීටර් 5 කියලා අපි ඒක ලියමු. ඒක තනියරකින් කපලා ලියන්න මේක 5යි L. ඒ කියන්නේ සංකේත මේ ලීටර් 5 අපි දාලා කොහොමද ලියන්නේ? සම්මත සංකේත දාලා ලියන්න. ලීටර් 5 කියන්නේ 5යි L. 5යි ලීටර්. ඊට පස්සේ අපි මේ තීරුවේ පුතේ ලියන්න ඕනේ මේ ප්‍රමාණය මිලි ලීටර් වලින් දාන්න ඕනේ. අපි මේ කොටුවේ දාමු. එතකොට ලීටර් එකක් කියන්නේ අපි දන්නවා මිලි ලීටර් 1000යි. ලීටර් 5ක් කියන්නේ 10ව 5ක් 5000යි. හරි. එහෙනම් මේක අපි දාමු 5000යි මිලි ලීටර්. 5000යි මිලි ලීටර්. එහෙනම් පුතේ අපි දැන් මේ වගුව සම්පූර්ණ කරන්නේ මෙන්න මේ ආකාරයට. මේක අපිට අවශ්‍ය ටික දීලා තියෙනවා. ඒ ප්‍රමාණ ටික අපි මේක දානවා ලීටර් වලින්. ඒ ප්‍රමාණ අපි මේක දානවා මේ දෙවෙනි තීරුවේ දානවා ලීටර් වලින්. තුන්වෙනි තීරුවේ දානවා ඒ ප්‍රමාණ ටිකම මිලි ලීටර් වලින්. මිලි ලීටර් අපි මේක දානවා නේ. හරි. අපි දැන් එකින් එක බලමු දැන්. අපි දැන් බලමු මේකේ තියෙනවා දෙවෙනියට තියෙනවා ලීටර් 10යි. දැන් මේ ලීටර් 10 අපි මෙතනින් දාමු සම්මත සංකේත යොදලා. 10යි L. 10යි ලීටර්. එතන අපි තුන්වෙනි තීරුවේ දාමු මේ ලීටර් 10 මිලි ලීටර් කරලා. එතකොට දැන් අපි කවුරුත් දන්නවා ලීටර් එකක් කියන්නේ මිලි ලීටර් 1000ක්. මෙතන තියෙනවා 10ව 10ක්. 10ව 10ක් කියන්නේ දසදහසක්. නැත්තම් 10000ක්. අපි ඒක ලියමු මේ ආකාරයට. 10000යි. 10000යි මිලි ලීටර්. හරි. අපි දැන් පේලියක් සම්පූර්ණ කෙරුවා. තුන්වෙනිට මේක තියෙනවා මිලි ලීටර් 500. මිලිලීටර් 500. මිලිලීටර් 500 ප්‍රමාණයක් කියන පුතේ ලීටර් එකකින් භාගයක්. එහෙනම් අපි මේක ලීටර් වලින් දාන්න අපිට පුළුවන් මේක දාන්න භාගයයි ලීටර්. භාගය නැත්තම් අඩ අපි සංඛ්‍යාවෙන් ලියන්නේ මෙහෙමයි. 2 ලීටර්. 2 ලීටර්. එතකොට දැන් අපි මේ පැත්තේ ලියන්නේ මේ මිලිලීටර් 500 කියන එක මිලිලීටර් වලින්මයි. එහෙනම් අපි ඒක ලේසි 500යි ml. 500යි ml. හරි. තීරු තුනක් ඉවරයි. ඔයාලපොතේ දැන් මේක කරගෙන යනකොට දැන් මාත් එක්කම මේ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි හොඳට කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. නිකාම දාගෙන යන්න එපා. කල්පනාවෙන් මේක කරගෙන යන්න. ඊළඟ පුතේ මේකේ තියෙනවා හතරවෙනි එක මිලිලීටර් 250ක්. මිලි ලීටර 250. එතකොට පුතේ මේක දැන් කොහොමද ලීටර වලින් දාන්නේ? ඔයාලා ඉගෙනගෙන තියෙනවා කාල භාගේ වගේ දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් පුතේ මෙතන තියෙන්නේ මේ බලන්න තුන්වෙනි තීරුවේ තියෙන්නේ මිලිලීටර 500.
500න් භාගයෙන් 250 කියන්නේ. ඒ කියන්නේ භාගෙනුත් භාගේ. යම් කිසි දෙයක් භාගයක් කරගෙන ඒකෙන් ආය දෙකට කපලා කෑල්ලක් ගන්න අපි ඒකට කියනවා 4න් එකක් කියලා. 4න් එකයි කියලා කියන අපි ඒකට තව වචනයක් කියනවා කාල කියලා. එහෙනම් කාල අපි සංකේත වලින් ලියන්නේ 4න් එකයි. එතකොට අපි මේක ලීටර ලියන්නේ 4න් එකයි ලීටර. ලීටර 4න් එකයි. ඒක අපි මිලිලිටර වලින් ලියන්නේ කොහොමද? 250යි මිලි ලීටර්. 250යි මිලි ලීටර්. හරි පුතේ. අපි දැන් බලමු ඊළඟට අවසාන එක. ඒකේ තියෙනවා මේකේ ලීටර 6යි. දැන් මට මේක ඉඩමදි නිසා මම මේක ඊළඟ ටික යටින් ලියනවා. ඔයාලට අවශ්‍ය නැහැ. ඔයාලගේ වග්ගුවේ ඒක සම්පූර්ණ කරලා තියෙන්නේ. ලීටර් 6යි මිලි ලීටර 250යි. මිලි ලීටර 250යි. දැන් පුතේ මේක කොහොමද දැන් ලීටර වලින් දක්වන්නේ? අමාරුවක් නෑ. ඔයාලා දන්නවා මේක අපි ඒක ලීටර හා මිලි ලීටර දෙකම පාවිච්චි කරන්න අපිට සිද්ධ වෙනවා. ලීටර 6 ලියන්නේ 6යි L ඊට පස්සේ ලියනවා මිලි ලීටර 250. 250යි ml. ඔන්න ලියුවා. දැන් මේ සම්පූර්ණ ප්‍රමාණය මෙතනින් ලියන්න ඕනේ මිලිලීටර කරලා. ඒක කොහොමද ලියන්නේ? ඒකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා දැන් මේවා කරලා තියෙනවා. මේ නැවත මතක් කිරීමක් අපි යන්නේ. අර නිවාඩු කාලේ අපි පොතේ ගොඩක් නිකන් ගෙවල් වලලා හිටියනේ. දැන් සමහරවිට මේවා අමතක වෙන්න පුළුවන්. හරි. අපි මුලින්ම පුතේ මේක දැන් සම්පූර්ණ මිලිලීටර කරනකොට මෙන්න මෙතන තියෙනවා ලීටර් 6ක්. මේ ලීටර් 6 මිලිලීටර් නම් කීයද? අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක ප්‍රමාණයක්. එතකොට මෙතන තියෙනවා 10^6ක්. 10^6ක් කීයද? 6000යි. 10^6ක් 6000යි. මේ ප්‍රමාණය මිලිලීටර කරන්න අවශ්‍ය නැහැ. ඒක මිලිලීටර වලින්මයි තියෙන්නේ. එහෙනම් ඔන්න අපි දැන් මෙතන මිලිලීටර කෙරුවා 6000යි. මෙතන තියෙනවා මිලිලීටර 250. 6000යි 250යි 6250යි. එහෙනම් මෙතන තියෙනවා සම්පූර්ණ මිලිලීටර ප්‍රමාණය 6250යි මිලිලීටර. ඔන්න අපි දැන් වගුව සම්පූර්ණ කෙරුවා. අපි මේකේ මෙන්න මේ දෙක නැවත පාරක් බලමු. මේ උඩ පේලිය ලේසි, දෙවෙනි පේලියත් ලේසි, සාමාන්‍ය විදිහට ලියන්න තියෙන්නේ. අපි දැන් දන්නවා අපේ මිලිලීටර 500. ඒක ලීටර වලින් ලියන්න කිව්වොත් අපිට පුළුවන් ලියන්න ලීටර් භාගයයි. දෙකෙන් එකයි ලීටර්. ඊළඟ මිලිලීටර 250. මතක තියාගන්න දැන් මිලිලීටර 250 ප්‍රමාණයක් කියන්නේ ලීටරයකින් 4න් එකක ප්‍රමාණයක්. ඒ කියන්නේ කාල අපි සංඛ්‍යා වලින් දාන්නේ 4න් එකයි. එහෙනම් මිලිලීටර 250 අපිට ලියන්න පුළුවන් 4න් එකයි ලීටර්. හරි. එතකොට පුතේ මේ වගුව අපි මේ විදිහට සම්පූර්ණ කරනවා. දැන් ඔයාලත් මේක මේ විදිහට මාත් එක මම හිතන්නේ සම්පූර්ණ කරගන්න ඇති. සම්පූර්ණ කරගන්න යම් කිසි විදියකින් නොහැකි වුණා නම් ඔයාලට නොතේරුණා නම් නැවත පාරක් මේක අපි දැන් වීඩියෝ එකක් විදිහට යන්නේ. නැවත පාරක් මේ වීඩියෝ එක බලලා අඩුපාඩු ඔයාලට හදාගන්න පුළුවන්. හරි. අපි දැන් පුතේ යමු මේ 4 ගණිතය පාඩම් සටහනේ ඊළඟ පැත්තට. දැන් දුවේ පුතේ මේකේ ඊළඟට දෙවෙනි පැත්තේ තියෙනවා පළවෙනි අභ්‍යාසය මිලිලීටර වලින් ලියන්න. මේකේ දීලා තියෙනවා ලීටර වලින් ලියන ප්‍රමාණ ටිකක්. අපි බලමු මේ ටික. පුතේ මතක තියාගන්න මේකේ තියෙනවා ගණන් 10ක් දීලා තියෙනවා. මේකේ තියෙනවා මිලිලීටර වලින් ලියන්න එකේ ගණන් 10ක් දීලා තියෙනවා. මේ 10ම මම හදන්නේ නැහැ. මම මේකෙන් ගණන් 5ක ප්‍රමාණයක් පමණක් සාකච්ඡා කරනවා. ඉතුරු 5 ඔයාලා තනියම කරන්න ඕනේ. මේ වීඩියෝ එක අවසන් වුණාට පස්සේ ඔයාලා නිදහස් තැනකට ගිහිල්ලා. හරි. අපි පුතේ බලමු මේකේ පළවෙනි ගාන. පළවෙනි ගාන මේකේ තියෙන්නේ 5යි ලීටර්. මේක අපි මිලිලීටර වලින් ලියන්නේ කොහොමද? හරිම ලේසි.
දැන් අපි කවුරුත් දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක්. මෙතන ලීටර් 5ක් තියෙනවා. ඒ කියන්නේ 1000 5ක් තියෙනවා. එහෙනම් මේකට උත්තරේ කීයද? 1000 5ක් 5000යි මිලි ලීටර්. පැහැදිලිනේ? අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගානේ තියෙනවා 2යි ලීටර්. ඒක අපි ලියන්නේ මෙතන ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000ක්. මෙතන 1000 දෙකක් තියෙනවා. ඒ කියන්නේ 2000යි මිලි ලීටර්. තුන්වෙනි ගාන අපි බලමු. තුන්වෙනි ගාන තියෙන 6යි ලීටර්. මෙතන තියෙනවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක ප්‍රමාණයක්නේ. මෙතන පුතේ තියෙනවා 10/6ක්. 10/6ක් කියන්නේ 6000යි මිලි ලීටර්. 6000යි මිලි ලීටර්. හතරවෙනි ගාන. හතරවෙනි ගානේ තියෙනවා 1යි ලීටර්. හරි. ඒ කියන්නේ අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලි ලීටර් නම් 1000යි. අපි බලමු ඊළඟට පස්වෙනි ගාන. ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි 3යි ලීටර්. හරි. දැන් ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000යිනේ. මෙතන 10ව 3ක් තියෙනවා. ඒ කියන්නේ 3000යි මිලි ලීටර්. 3000යි මිලි ලීටර්. හරි පුතේ. දැන් මෙන්න මේ ආකාරයට අපි දැන් මෙතන ගණන් පහක් හැදුවා. දැන් මේ හදපු ආකාරයට මේකේ තියෙනවා තව 6 7 8 9 10 කියලා තව ගණන් පහක් තියෙනවා. ඒ ගණන් පහ ඊටම ලේසි පහසුයි. ඔයාලා මේක ඉවරුනහම පස්සේ නිදහස් තැනකට ගිහිල්ලා ඒ ගණන් පහක් සම්පූර්ණ කරන්න ඕනේ. හරි පුතේ. දැන් අපි බලමු මේකේ දෙවෙනි අභ්‍යාසයට යන්න. දෙවෙනි අභ්‍යාසයට යන්න අපි බලමු. දෙවෙනි අභ්‍යාසය මොකද්ද අපිට කරන්න තියෙන කාර්යය? වැඩේ මොකද්ද? දීලා තියෙනවා මිලිලීටර් වලින්. ඒක අපි ලීටර් වලට හරවලා ලියන්න ඕනේ. හරි පුතේ අපි බලමු දැන් දෙවෙනි අභ්‍යාසයට යන්න. ලීටර් වලින් ලියන්න. ලීටර් වලින් ලියන්න. අපි බලමු පළවෙනි ගාන. බෝඩ් එකේ ලියමු. පළවෙනි ගාන තියෙනවා 1000යි මිලි ලීටර්. දැන් මේක ලියන්න ඕනේ ලීටර් වලින්. අපි දැන් දන්නවනේ හොඳට. මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් 1යි. එහෙනම් අපි ලියමු. අමාරු නෑ ලේසි හරිම පහසුයි. 1යි ලීටර්. දෙවෙනි ගාන. දෙවෙනි ගාන තියෙන්නේ 2000යි මිලිලීටර්. 2000යි මිලිලීටර්. එතකොට අපි දන්නවා දැන් මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් 1යි. 10 වදයක් නේ මෙතන තියෙන්නේ. එහෙනම් 2යි ලීටර්. හරි. තුන්වෙනි ගාන අමාරු නෑ හරිම පහසු ගණන් ටිකක් මේකේ තියෙන්නේ. 6000යි මිලි ලීටර්. ඒ කියන්නේ මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් 1යිනේ. මෙතන 10ව 6ක් තියෙනවා. එහෙනම් 6යි ලීටර්. මතක තියාගන්න මේක 61 වගේ ලියන්න එපා. අර එකේ ඉලක්කවල වැඩිය මතක් උසට ලියන්න ඕනේ. චුට්ටක් ඈත් කරලා වගේ ලියුවාම තව ටිකක් අපිට හඳුනා ගන්න ලේසියි. හතරවෙනි ගාන. හතරවෙනි ගානේ තියෙනවා 5000යි මිලි ලීටර්. 5000 කියන්නේ 10ව තියෙනවා 5ක්. එහෙනම් 5යි ලීටර්. පස්වෙනි ගාන. පස්වෙනි ගානේ තියෙන්නේ 3000යි මිලි ලීටර්. එතකොට මෙතන තියෙන 10ව 3ක් 3යි ලීටර්. හරි. දැන් මේ ආකාරයට අපි ගණන් පහක් හැදුවා. අර කලින් අභ්‍යාසයේ වගේම ඉතුරු ගණන් පහත් හරිම ලේසි. ඒ පහ ඔයාලා තනියම මේ වීඩියෝ ඉවරුනහම ගිහිල්ලා නිදහස් තැනකට ගිහිල්ලා කරන්න ඕනේ.
හරි පුතේ. එතකොට දැන් මේ ටික අමාරු නෑනේ. අපි බලමු දැන් තුන්වෙනි අභ්‍යාසය. තුන්වෙනි අභ්‍යාසයේ දැන් බලන්න මොනවද කියලා තියෙන්නේ කියලා. මතක තියාගන්න හැම වෙලෙම මේ ඕනෑම දෙයකදී පුතේ මේ කරන්න තියෙන දේ උපදෙස් අනිවාර්යෙන් කියවන්න ඕනේ. සමහර අපේ දුවල පුතාලා ඉන්නවා ගාන දැක්කාම ලේසි කියලා කරගෙන යනවා. අන්තිමට තමයි බලන්නේ මොකද්ද කරන්න තියෙන කියලා සමහරලාට. එතකොට කරන්න තියෙන වෙන දෙයක් කරලා තියෙන වෙන දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕනෑම ප්‍රශ්න පත්‍රයකදී ඕනෑම අවස්ථාවකදී දීලා තියෙන උපදෙස් කියවන්නත් මතක තියාගන්න ඕනේ. හොඳද පුතේ? හරි. තුන්වෙනි එකේ තියෙන්නේ මිලිලීටර් වලින් ලියන්න. මිලිලීටර් වලින් ලියන්න. මේක ටිකක් ඉතා වැදගත්. මේකේ සමහර ගණන් ඔයාලා වරද්දා ගන්න අවස්ථාවල් තියෙනවා. මම මේකේ ගණන් අපි 5ක් විතර හදමු. මම පළවෙනි ගාන මේක හදනවා. පළවෙනි ගාන මේකේ තියෙන්නේ 5යි ලීටර් 100යි මිලි ලීටර්. හරිද? දැන් මේක අපිට මෙහෙම තිබ්බට ඉස්සරහින් ලියන්න තිබ්බට ඔයාලා කටුවැඩ කොලයක් අරගෙන මේක මෙහෙම ලියන්න ඕනේ. කටුවැඩ කොලේ මේක ලියලා තමයි උත්තරේ දාන්න ඕනේ. ඒකට හේතුව මම පස්සේ කියනවා. එහෙම නොකළොත් සමහර අවස්ථාවලදී අපිට වරදින අවස්ථාවල් තියෙනවා සමහර ගණන් වලදී. ඒ වරදින ගානකොත් මම ඔයාලට පස්සේ හදලා පෙන්නන්න. හරිද? දැන් බලන්න මේක හදන්නේ මේ ආකාරයෙන්. මේ තීරු ඔයාලා කටුවැඩ කොලයක කරලා උත්තරේ හොයාගෙන ඉස්සරහින් දාන්න ඕනේ. හරි. කටුවැඩ කොලයක් මේ වෙලාවේ නැත්තම් මේ ගාන හොඳට අහගෙන ඉඳලා පස්සේ වෙලාවක ඒ පිළිවෙලට හදන්න. අනික මතක තියාගන්න හැම වෙලෙම ගණන් හදද්දි පුතේ තමන් ගාව කටුවැඩ කොලයක් අනිවාර්යයෙන්ම ඕනෑම අවස්ථාවක තියාගන්නත් ඕනේ බව. හරි. අපි දැන් බලමු මේක අපි මොකද්ද පුතේ කරන්න තියෙන්නේ මිලිලීටර් වලින් ලියන්න. දැන් මතක තියාගන්න හොඳට මේ ගානේ මෙන්න මේ ටික තියෙන ලීටර් වලින්. මම මේ රතු පෑනෙන් පේනවා ඇති. මේ ටික තියෙන්නේ මිලිලීටර් වලින්. එතකොට පුතේ අපිට මේකේ ලීටර් කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ මුල කොටස විතරයි ලීටර් කරන්න තියෙන්නේ. අපි දැන් දන්නවා ලීටර් 5ක් කියන්නේ මිලිලීටර් 5000යි. එහෙනම් අපි මේක දැන් මිලිලීටර් කරමු. කොහොමද ලියන්නේ? 5000යි මිලිලීටර්. ඒකට එකතු කරනවා මෙන්න මෙතන තියෙන මිලිලීටර් ප්‍රමාණය. ඒක මිලිලීටර් කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ තියෙන විදිහටම ලියනවා. මොකද මේ ගානේ ඔක්කොම අපිට තියෙන මිලිලීටර් කරන්න. ඒතර මේක විතරයි මිලිලීටර් කරන්නේ. මේ ප්‍රමාණය දීලා තියෙන මිලිලීටර් වලින්මයි. ඒක ඒ විදිහටම ලියනවා. එතන තියෙන්නේ කීයද? 100යි මිලිලීටර්. හරි. දැන් මේ දෙක මොකද කරන්න තියෙන්නේ? එකතු කරනවා. 5000යි 100යි. කීයද? 5100යි. 5100යි. මොකක්ද සංකේතය? මිලි ලීටර්. හරි. ඔන්න ඔය පිළිවෙලට පුතේ හදන්න පුරුදු වෙන්න පස්සේ කාලෙකදී ඔයාලට කෙලින් උත්තර ලියන්න පුළුවන්. මම දන්නවා සමහර දුවල පුතාලා ඉන්නවා මේක මෙහෙම ලියනවා 5 ලීටර් 100යි මිලිලීටර් කියන එක 5 මෙතනින් ලිව්වා මේ 100 මෙතනින් ලිව්වා. ඒක හැම වෙලෙටම හරියන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඔක වරදිනවා. ඒ නිසා මම මෙන්න මේ පිළිවෙලට ඔයාලට හදන්න පුරුදු වෙන්න කියන්නේ දැන් මේ අවස්ථාවේදී. අපි බලමු දැන් තව ගාන. මම මේ ගාන මකනවා දැන් දෙවෙනි ගාන පිළිවෙම බෝඩ් එකේ. දෙවෙනි ගාන තියෙනවා මොකද්ද? දෙවෙනි ගාන 2යි ලීටර් 200යි මිලිලීටර්. අපි දැන් අර කලින් වගේම මේක හදමු. දැන් බලන්න පුතේ මේකේ මෙන්න මේ කොටස තියෙනවා ලීටර්, මේ කොටස තියෙනවා මිලිලීටර්. එහෙනම් මේ මුළු ගානම අපිට හදන්න තියෙන්නේ මිලිලීටර් කරන්න තියෙන්නේ. හැබැයි මේක මිලිලීටර් වලින්ම දීලා තියෙනවා ඒක අවශ්‍ය නැහැ එහෙම කරන්න. මේක අපි මිලිලීටර් කරමු. ලීටර් දෙකක් කියලා කියන්නේ මිලිලීටර් නම් 2000යි. අපි ඒක මෙතන ලියමු අර කලින් වගේම. 2000යි මිලිලීටර්. ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මිලිලීටර් ප්‍රමාණය. 200යි මිලිලීටර්. හරි. දැන් අපි අවසන් කරන්න යන ගාන
මෙතන ප්‍රමාණය මිලිලීටර කෙරුවා. මේ ප්‍රමාණය ඒ විදිහටම ලිව්වා. ඒ දෙක එකතු කරනවා. 2000යි 200යි. 2200යි. 2200යි මිලි ලීටර්. හරි පුතේ. ඔන්න අපි දැන් ගණන් දෙකක් හැදුවා. ගණන් දෙකක් හැදුවා. එතකොට අපි දැන් තව ගානක් හදමු මේකේ. අපි බලමු දැන් මේකේ තුන්වෙනි ගාන හදමුනේ. තුන්වෙනි ගාන මේකේ තියෙන්නේ මොකද්ද තියෙන්නේ? 6යි ලීටර් 250යි මිලිලීටර්. තුන්වෙනි ගාන තියෙනවා 6යි ලීටර් 250යි මිලිලීටර්. අපි දැන් මේක කලින් වගේම හදමු. කොහොමද හදන්නේ? ලීටර් 6 මුලින්ම අපි මිලිලීටර් කරලා එමු. ලීටර් 6යි කියන්නේ 6000යි මිලිලීටර්. ඒකට එකතු කරනවා මෙතන තියෙන මිලිලීටර් ප්‍රමාණය. 250යි මිලිලීටර්. දැන් මේ දෙක එකතු කරන්න. 6000යි 250යි 6250යි මිලිලීටර්. හරි පුතේ. අපි දැන් ගණන් හැදුවා 3ක්. මේ ගණන් තුන මම හිතන්නේ දැන් ඔයාලට හොඳට තේරෙන්නේ ඇති. ඔයාලට හොඳට මේක තේරෙන්නේ ඇති. දැන් මම පුතේ මේ 4යි 5යි වෙනුවට මේකේ තියෙන ඔයාලට වරදින්න පුළුවන් වෙනත් ගණන් දෙකක් තියෙනවා. මම මේ දෙක හදනවා දැන්. හරි. 4යි 5යි ඔයාලා තනියම කරන්න දැන් මේ ගණන් දෙක තේරුණානේ. ඒ වගේම තමයි 4යි 5යි තියෙන්නේ. අපි දැන් පුතේ මේකේ බලමු මෙන්න මේ ගණන් දෙක. 8 වෙනි ගාන හොඳට බලන්න. 8 වෙනි ගාන. 8 වෙනි ගාන මම දැන් බෝඩ් එකේ ලියනවා. මේක ඔයාලට වරදින්න පුළුවන් ගානක් ඔයාලගේ සමහර වැඩත් එක්ක. ඒ 8 වෙනි ගාන තමයි 7යි ලීටර් 50යි මිලිලීටර්. මෙන්න මේක ඔයාලට වරදින්න පුළුවන් ගාන. ඔයාලා පුතේ මම වරද්දන එක අවස්ථාවක් මම මේක කියන්නම් දැන්. මොකක්ද දන්නවද ඔයාලා වරද්දන්නේ? ඔයාලා පුතේ මේ ගොඩක් වෙලාවට මේ වගේ ගණන් හදන්න ගියාම හරි ලේසි කියලා හිතනවා. අමාරු නෑ, හරි ලේසි තමයි. හැබැයි මෙන්න මේ ගාන ඔයාලා මෙහෙම හදන අවස්ථාවක් තියෙනවා. මොකක්ද දන්නවද කරන්නේ? සමාන ලකුණු දැම්මා. මෙතන 7 මෙතෙන්ට දැම්මා. මෙතන 50 මෙතෙන්ට දැම්මා. දැම්මා මිලිලීටර කියලා. ඔන්න වගේ හදන අවස්ථාවල් තියෙනවා. පුතේ මේක හරියන අවස්ථා තියෙනවා. හැබැයි මේ ගණන් වලට මේ ගානට ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. මේ කෙටි ක්‍රම වරදින වෙලාවල් තියෙනවා. ඒ නිසා කෙටි ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඒ නිවැරදිභාවය ඒවා දැනගෙන. එතකොට පුතේ මේක වැරදි. අපි ඒ නිසා මෙන්න මෙතන ගාන පොඩ්ඩක් සැලකිල්ලෙන් බලමු. දැන් ඔයාලට මතක ඇති කලින් අපි හදපු ගණන් තුනේම මෙතන තිබ්බ මිලිලීටර් ප්‍රමාණ තිබ්බේ ඉලක්කම් 3කින්, සංඛ්‍යා 3කින්. ඒ කියන්නේ තිබ්බේ පළවෙනි ගාන තිබ්බේ 100යි මිලිලීටර්, 100යි කියන ඉලක්කම් 3යි. දෙවෙනි එකේ තිබ්බේ 200යි මිලිලීටර්, ඉලක්කම් 3යි. තුන්වෙනි එකේ තිබ්බේ 250යි මිලිලීටර්, ඉලක්කම් 3යි. හැබැයි හොඳට බලන්න පුතේ මේකේ තියෙන්නේ මේ ඉලක්කම් 2යි. 50යි මිලිලීටර්. එතකොට මෙන්න මේ අවස්ථාවලදී අපි පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. අර අපේ අර අනවශ්‍ය වේගي නැතුව කල්පනාවෙන් මේ ගාන හදන්න ඕනේ. ඒක නිසා තමයි මම අර කලින් ගණන් තුනක් මෙතනින් ලීටර් වෙනම මිලිලීටර් කරලා මේක එකතු කිරීම දාලා මෙතනින් එකතු කරලා දැම්මේ. හරිද පුතේ? අපි දැන් මේ ගාන හදමු මෙන්න මේක. එහෙනම් ලීටර් 7 අපි අර මුලින් වගේම මොකද කරන්නේ? මිලිලීටර් කරන්නේ. ලීටර් 7යි කියන්නේ 7000යි මිලිලීටර්. ඒකට එකතු කරනවා මෙතන තියෙනවා කීයද තියෙන්නේ 50යි මිලිලීටර්. 50යි මිලිලීටර්. හරි. දැන් මේකයි එකතු කරමු. දැන් ඔයාලට පුතේ මේ වගේ ගණන් වලදී මේක එකතු කරන්න අමාරු නම් අමාරු දුවල පොඩක් ඉන්නවනේ. අපි හැමෝම එක වගේ සමාන නෑනේ. එහෙනම් මොකද කරන්නේ? මේක අපි උඩ මෙහෙම අපි දැන් මේක ඉස්සෙල්ලා හදලා ඉමුකෝ බලන්න. 7000ට එකතු කරනවා 50. 7000යි 50යි කීයද? 7050යි. 50යි මිලිලීටර්.
දැන් පුතේ ඔයාලට මේක වරදිනවා වගේ ගතියක් දැනෙනවා නම් මේ හරහාට එකතු කිරීම නිසා අපිට මේක මෙන්න මේ මම මේ දෙවෙනි ආකාරයක් කියනවා. මෙතන තරුලක් දාලා මේ දෙවෙනි ආකාරයට ලියන්න පුළුවන්. ලීටර් 7 මිලිලීටර් කෙරුවා. ඒ කියන්නේ 7000යි මිලිලීටර්. ඊට පස්සේ මේ 50 ඒක මිලිලීටර් වලට තියෙන ඒක අපි මේක යටින් ලියාගත්තා 50යි මිලිලීටර්. දැන් මේක එකතු කරනවා. මිලිලීටර් මේ විදිහට දැම්මා. 0.0.0යි 0.5යි 5යි 0.7යි. උත්තරේ කීයද? 7050යි මිලිලීටර්. එතකොට පුතේ මේ දෙවෙනි ක්‍රමයක් කියලා දුන්නේ මේ හරහාට එකතු කිරීම වැරදීමේ හැකියාවක් තියන අයට විතරයි. කමන්නේ. ඔයාලට පුතේ කටුවැඩ පොලේ මේ ක්‍රම දෙකෙන්ම මේක කරන්න පුළුවන්. කොහොම හරි කමන්නේ මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරලා නිවැරදි උත්තරේ මෙතෙන්ට ඔයාලා දාගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් පුතේ මේකේ අපි 9 වෙනි ගාන තියෙන්නේ මේ ආකාරයටමයි. එතකොට දැන් 8 වෙනි ගාන ඔයාලා හොඳට අහගෙන හිටියනම් 9 වෙනි ගානත් හදන්න පුළුවන්. ඒ විදිහට මිලිලීටර වලින් ලියන්න කියන එකේ ගණන් 10ම ඔයාලට සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ ඔයාලා දැන් මේ වීඩියෝ ඉවරනාට පස්සේ නිදහස් තැනකට ගිහිල්ලා මේක ඉතුරු ගණන් ටිකක් සම්පූර්ණ කරන්න ඕනේ. යම් කිසි දෙයක් අපහැදිලි නම් නැවත පාරක් මේක නරඹලා එහෙම නැත්නම් ගොඩාක්ම අමාරු නම් ඔයාලට පුළුවන් මගේ මේ WhatsApp දුරකථන අංකයට නෙවෙයි ඒකට කෝල් කරන්න එපා. මගේ වෙනත් දුරකථන අංක දෙකක් මේ ප්‍රශ්න පත්‍රයේ යටින් සඳහන් වෙනවා. කෝල් එකක් දීලා මගෙන් අහගන්නත් පුළුවන්. අපි බලමු පුතේ දැන් ඊළඟට 4 වෙනි අභ්‍යාසය මොකක්ද කියලා. 4 වෙනි අභ්‍යාසයේ තියෙන්නේ ලීටර් හා මිලිලීටර වලින් ලියන්න. අපි ගානක් බලමු. පළවෙනි ගාන. මේක තියෙන්නේ 1500යි මිලිලීටර. කොහොමද අපි මේක හදන්නේ? දැන් පුතේ අපි දන්නවා මේ ගණන් හදද්දී මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් 1යි. දැන් මෙතන තියෙනවා මේ සංඛ්‍යාවක තියෙනවා මේක කියවෙනවා මෙන්න මෙතන 1000 කියලා. 1000 කියනකොට ඒ වචනෙන්ම අපිට පැහැදිලි වෙනවා 1000 1යි කියලා. 1000 1ක් කියලා අපිට මේ වචනෙන්ම පැහැදිලි 1000 කියනකොට 1000 1යි. එහෙනම් මේක අපිට වෙන් කරගන්න පුළුවන් 1000 1ක්. ඒ 1000 මොනවද? 1000 මිලිලීටර්. ඒ මිලිලීටර් 1000 අපිට ලීටර් කරන්න පුළුවන්. මිලිලීටර් 1000 කියන්නේ ලීටර් නම් 1යි. එහෙනම් අපි මෙතන පුළුවන් 1යි ලීටර්. තව කීයක් ඉතුරුද? 500ය. මෙන්න මේ 500 ඉතුරු. ඒ 500 අපිට ලීටර් කරන්න බෑ. අපි ඒක මිලිලීටර් ආකාරයටම ලියමු. 500යි මිලිලීටර්. අපි බලමු දැන් දෙවෙනි ගාන. දෙවෙනි ගාන තියෙන්නේ 2300යි මිලිලීටර්. හරි. දැන් පුතේ මේ සංඛ්‍යාව අපි කියවන බලන්න. 2300යි. 2000 කියන වචනයෙන් අපිට පැහැදිලි වෙනවා 1000 2යි කියලා. එහෙනම් මිලිලීටර් 1000ක් කියන්නේ 1 ලීටරයයි නම් 2000 කියනකොට මෙතනින් හදන්න පුළුවන් අපිට ලීටර් 2ක්. එහෙනම් මේකේ උත්තරේ තමයි 2යි ලීටර්. ඉතුරු ප්‍රමාණය මොකද? 300 නේ. 300යි මිලි ලීටර්. තුන්වෙනි ගණන අපි බලමු දැන්. 6400යි මිලි ලීටර්. හරි. කලින් ගණන් වගේම මේ සංඛ්‍යාව කීයද? 6400යි. 6000 කියනකොටම අපිට තේරෙනවා එතන 1000 6ක් තියෙනවා. එහෙනම් 1000 6ක් කියන්නේ 6යි ලීටර් 400යි මිලිලීටර්. 400යි මිලිලීටර්. හරි පුතේ. අපි තව ගානක් බලමු මේකේ. 4 වෙනි ගාන. 4 වෙනි ගානේ බලමු. 1000
250යි මිලි ලීටර්. හරි පුතේ. අපි දැන් මේක බලමු. මේකේ අපි දැන් බලමු අර වචන ආකාරය අනුව 1000 කියනකොටම 1000 කීයක් කියවෙනවද? 1යි. එහෙනම් 1යි ලීටර් ඉතුරු වෙනවා තව 250ක්. ඒක මිලි ලීටර් ආකාරයකම තියෙනවා. මිලි ලීටර්. හරි පුතේ. එතකොට දැන් මෙන්න මේ විදිහට ගණන් අපි 4ක් හැදුවා. පස්වෙනි ගාන ඉඳලා ඔයාලා ඉස්සරහට හදාගෙන යන්න. මේකේ සඳහන් නොවන ඔයාලට වරදින්න පුළුවන් තව එක ගානක් මම ඔයාලට කියලා දෙනවා. හරි පුතේ. අපි දැන් බලමු මෙන්න මේ වගේ මේක මේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙන ගානක් නෙවෙයි. නමුත් ඔයාලගේ දැන ගැනීම සඳහා මම මේ ගාන බෝඩ් එකේ හදනවා. හරි. අපි බලමු දැන් මේක. මෙන්න මේ ගාන බලන්න. 2040යි මිලි ලීටර්. දැන් මේක අපි ලියන්න ඕනේ මොනවද ලියන්න ඕනේ? ලීටර් හා මිලි ලීටර් කරලා. දැන් මේ 2000 කියනකොටම අපිට මේකෙන් පේනවා 10ව දෙකක් තියෙනවා කියලා. එහෙනම් මේ 10ව දෙකක් කියන්නේ අපිට ලීටර් දෙකක් හදාගන්න පුළුවන් එකකින්. අර කලින් වගේම අපි මේ ලීටර් දෙක ලියනවා 2යි ලීටර් කියලා ලියනවා. ලියලා ඉවර වෙලා දැන් මේක 2000 කියනකොට දෙකක් ඉවරයිනේ. තව ඉතුරු කොච්චරද? මෙන්න මේක තමයි ඉතුරුලා තියෙන්නේ. එතන තියෙන්නේ 0.40 වුණාට අපි ලියනකොට ලියන්නේ 40 කියලා. දැන් බිඳුවක් මුලට දැම්මම වටිනාකමක් නැහැනේ. එහෙනම් මේක අපි ලියන්නේ 40යි මිලි ලීටර්. මෙතන බිඳුවක් තිබ්බට ඒ බිඳුව මෙතෙන්ට යොදන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? හරි පුතේ. එහෙනම් අපි දැන් අදට මේ ඔයාලගේ 4 පන්තියේ ගණිතය සතිය 1 පරිමාව හා ධාරිතාව 1 පාඩම් පත්‍රයේ මේන් අවසන් කරනවා. ඊට පස්සේ පුතේ ඔයාලට දැන් මේ ගණන් අපි දැන් හදනකොට යම්කිසි අපහැදිලි තැනක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් ඕනෑම අවස්ථාවක මේ පාඩම් පත්‍රයේම යටින් තියෙනවා මගේ ළමයි මගේ දුරකථන අංක දෙකක් තියෙනවා ඩයලොග් අංකයක් සහ මොබිටෙල් අංකයක්. ඒ දෙකට ඕනෑම වෙලාවක කෝල් එකක් දීලා මේ ප්‍රශ්න පත්‍රයේ මේ පාඩම් පත්‍රයේ ඕනම දෙයක් මගෙන් විමසන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ තව දෙයක් කියන්න තියෙනවා. මේ පාඩම් පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ ඔයාලා අනිවාර්යයෙන්ම. දැන් මේක ඉවරලා සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට මේ පාඩම් පත්‍රය ආශ්‍රයෙන් තව ඔයාලට මේ පාඩම් මේ කට්ටලේ අවසානයේදී දීලා ඇති පොදු ප්‍රශ්න පත්‍රය කියලා එකක්. ඒකෙත් තියෙනවා මේ පරිමාව හා ධාරිතාවයේ සම්බන්ධ ගණන් කීපයක්. ඔයාලට පුළුවන් මේක ඉවර වෙලා ඒ ගමන් නැත්තම් ඒ සිකුරාදා තමයි ඒක අපිට කරන්න තියෙන්නේ. ඒ දවස්වල මේක හොඳට අධ්‍යයනය කරලා ඒවට උත්තර ලියන්න ඔයාලා දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි ඊළඟට අපි පරිසරය සාකච්ඡා කරන්න තියෙනවා. ඒ පරිසරයේ ප්‍රශ්න පත්‍රයෙන් අපි හම්බ වෙනකන් අදට අපි මේන් අවසන් කරමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.